සුබ දවසක් දරුවනේ. අපි අදත් ඔන්න පාඩමක් ඔබට ඉදිරිපත් කරන්න අපි සූදානම් වුණා. ඒ නිසා අපි පළවෙනි පාඩම ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රමයේ විදිහටම අපි කරලා ඔබට ඉදිරිපත් කරා. ඔබ හුඟක් දෙනෙක් ඒක බලලා ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒ නිසා අපි 10 ශ්‍රේණියේ අද දෙවෙනි පාඩම අපි මේ විදිහට සම්පූර්ණ පාඩම ඉදිරිපත් කරනවා. එතකොට 10 වසර දෙවෙනි ශ්‍රේණියේ පුතේ පාඩමේ නම ශ්‍රී ලංකාව ජනාවාස වීම. ශ්‍රී ලංකාව ජනාවාස වීම. මම මේ ළමයිට මතක තබා ගැනීමේ ඒ වගේම පාඩම ගොනු කර ගැනීමේ පහසුව සඳහා මේ විදිහට පෙළගස්වලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් ඊටාම සරලව මතක තබා ගැනීම සිදු කිරීමට. ඒ නිසා පුතේ අපි අද පාඩම කරන්නේ ශ්‍රී ලංකාවේ ජනාවාස වීම. එතකොට ශ්‍රී ලංකාවේ ජනාවාස වීම කියන පාඩම මතක තබා ගැනීමේ සහ පාඩම් කිරීමේ පහසුව සඳහා මම ප්‍රධාන වශයෙන් කොටස් 3කට කැඩුවා. එතකොට අපිට පුළුවන් ඒක ලේසියෙන් වෙන් කරලා අපිට ඒ යුගය යටතේ ඒ යුගයට අදාළ තොරතුරු ටික ඉගෙන ගන්න. එතකොට අපිට පුළුවන් ලේසියෙන්ම මතක තියාගෙන අදාළ ප්‍රශ්න වලට උත්තර සපයන්න නිරවුල්ව. ඒ නිසා තමයි මම මේ විදියට කොටස් 3කට කැඩුවා මේ පාඩම. එතකොට ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩම ප්‍රධාන වශයෙන්ම යුග 3කට කැඩුවා. මෙතන අංක වශයෙන් මම දාලා තිනවා. අංක 1 ප්‍රාග් ඓතිහාසික යුගය. අංක 2 පූර්ව ඓතිහාසික යුගය. අංක 3 ඓතිහාසික යුගය. ඒතර මෙන්න මේ යුග 3 යටතේ තමයි අපි මේ පාඩම සම්පූර්ණ පැහැදිලි කරන්නේ. යුග 3 ඉවර වෙනකොට පාඩමත් අවසන් වෙනවා. එතකොට ඒ ප්‍රාග් ඓතිහාසික යුගය, 2 පූර්ව ඓතිහාසික යුගය, 3 ඓතිහාසික යුගය. එතනින් අපි ඉස්සෙල්ලම පැහැදිලි කර ගැනීම සඳහා අපි ගන්නවා අංක 1 යටතේ මම දක්වලා තියෙනවා ප්‍රාග් ඓතිහාසික යුගය. දැන් මේ පළවෙනියට කියපුවා අපි ප්‍රාග් ඓතිහාසික යුගය. ඒක මම සම්පූර්ණයෙන්ම පැහැදිලි කරනවා. එතකොට අපිට පුළුවන් සරලව නිරවුල්ව අපිට මේක මතක තියාගන්න. එහෙමනම් ප්‍රාග් ඓතිහාසික යුගය ප්‍රධාන වශයෙන්ම අණු කොටස් නැවත 5කට අපිට බෙදන්න පුළුවන්. එතකොට මේ 5 සාකච්ඡා කරලා ඉවර වෙනකොට ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සම්පූර්ණ හොඳ දැනුමක් ආදරණීය දරුවන්ට ලැබෙනවා. දැන් බලමු අපි ප්‍රාග් ඓතිහාසික යුගයේ ප්‍රධාන වශයෙන් අණු කොටස් 5කට බෙදෙනවා. 1 ජනාවාසවල ව්‍යාප්තිය. ප්‍රාග් ඓතිහාසික මානවයා මොන මොන ප්‍රදේශවල ව්‍යාප්ත වුණාද කියන එක තමයි පළවෙනියෙන් අපි කතා කරන්නේ. ඊළඟට ඒ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජීවන රටාව මොන විදියට සිදු වුණාද කියන එක දෙවෙනි මාතෘකාවෙන් අපි සාකච්ඡා කරනවා. තුන්වෙනි එක ඔවුන්ගේ ආහාර රටාව. ඔවුන් කැම බීම සපයාගත්තේ මොන විදියටද කියන එක තමයි මේ තුන්වෙනි අනුමාතෘකාව යටතේ සාකච්ඡා කරන්නේ. 4 ඒ සඳහා ඔවුන් භාවිතා කරපු අවි ආයුධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාසස්ථාන සාදා ගැනීමේදී යොදාගත් උපක්‍රම මෙන්න මේ සියලු දේවල් අන්තර්ගත වෙන තාක්ෂණයක් තියෙනවා. අනේ තාක්ෂණය ප්‍රාග් ඓතිහාසික මානවයාගේ මොනවද භාවිතා කරපු තාක්ෂණ ක්‍රමවේද කියන එකයි මෙතන මේ කතා කරන්නේ. ඊළඟට අංක 5 අභිචාර විධි. මේ අභිචාර විධි කියලා කියන්නේ අපිත් දැන් කාලයක් ඉඳලා මැරිලා යනෝනේ. අන්නේ මැරිලා ගියාට පස්සේ වුන් කොහොමද ඒ අවසන් කටයුතු සිද්ධ කරේ කියන එක තමයි මේ අභිචාර විධි කියලා කියන්නේ. දැන් එතකොට අපි මෙන්න මේ අනුමාත්‍රිකා 5 බොහොම පැහැදිලිව අපි සාකච්ඡා කරමු. එතකොට අපිට තවදුරටත් දැනුමක්, නිරවුල් දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ අනුව අංක 1. දැන් අපි මොකද්ද පාඩම? ජනාවාස වීම. ඒක පහසුව සඳහා අපි ජනාවාස වීම කොටස් ප්‍රධාන වශයෙන් 3කට වෙන් කරගත්තා. ප්‍රාග් ඓතිහාසික යුගයේ අංක 1, 2 පූර්ව ඓතිහාසික යුගය, 3 ඓතිහාසික යුගය. එතනින් අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරන්න ගත්තා පළවෙනි එක ප්‍රාග් ඓතිහාසික යුගය. එය අණු කොටස් 5කට බෙදෙන බව අපි පැහැදිලි කරා. ඒකෙන් පළවෙනි අණු කොටස ජනාවාසවල ව්‍යාප්තිය. මොන ප්‍රාග් ඓතිහාසික මානවයා ජනාවාස ව්‍යාප්තිය කොහොමද සිදු කරේ කියන එක තමයි දරුවෝ අපි දැන් මේ ඉගෙන ගන්න. එතකොට පුරාවිද්‍යාඥයෝ සහ ඉතිහාසඥයෝ හඳුන්වලා තියෙනවා ඔවුන් ජීවත් වූ භූතලය. දැන් මේ අපි ජීවත් වෙන භූතලය නෙමෙයි ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වුනේ. ඔවුන් ජීවත් වුනේ අපි ඉන්න පොළොවට අඩි ගාණක් යට. එතකොට ඒ භූතලය හැඳින්නුවා පුරාවිද්‍යාඥයෝ නැත්නම් ඉතිහාසඥයෝ ඉරණමඩු භූසැකැස්ම කියලා. මොකද්ද? ඉරණමඩු භූසැකැස්ම. එතකොට ඉරණමඩු භූසැකැස්ම ලංකාව පුරාම එකම
භූමි තලයකින් නෙමෙයි හම්බෙන්නේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒ භූතලය වෙනස් වෙනව තියෙන මට්ටම පිහිටි පොළවේ ඉඳලා. දැන් උදාහරණයක් වශයෙන් මම කියනවා නම් රත්නපුර ප්‍රාග්ඓතිහාසික මානවයා ජීවත් වුණේ පිහිටි පොළවේ ඉඳලා අඩි 90ක් යටට හැරුවට පස්සේ තමයි බොරළු සහිත පස්තට්ටුවක් හම්බෙනවා. අන්නේ බොරළු සහිත පස්තට්ටුව හඳුන්වන්නේ ඉරණමඩු සැකැස්ම කියලා. අන්නේගේ හම්බෙන මේවලම උපයෝගී කරගෙන ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා පිළිබඳ අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් රත්නපුරෙන් එහෙම අඩි 95ක් යටට හාරනකොට 90ක් යටට හාරනකොට දකුණු පළාතෙන් අඩි 90ක් හාරන්නේ නැහැ. දකුණු පළාතේ අඩි 45යි හාරන්නේ. එතකොට අන ප්‍රාග්ඓතිහාසික මානවයා ජීවත් වූ භූතලය හම්බ වෙනවා. එහෙමනම් අපිට පැහැදිලි වෙන්න ඕන ලංකාව පුරාම එකම පිහිටි පොළවේ ඉඳලා එකම මට්ටමකින් නෙවෙයි මේ භූතලය තියෙන්නේ. අන්න ඒක හොඳින් මතක තියාගන්න පුතේ. එතකොට ඔන්න ප්‍රාග්ඓතිහාසික මානවයා ජීවත් වූ භූතලය අපි හඳුන්වන්නේ ඉරණමඩු භූ සැකැස්ම කියලා. එතකොට ඒ ජනාවාස ව්‍යාප්තියේදී ජනාවාස ව්‍යාප්තිය අපි කලාප වශයෙන් වෙන් කරනවා. මේක විභාග වලටත් අහනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න කලාප වශයෙන් වෙන් කරනවා ඒ ජනයා ජීවත් වූ ප්‍රදේශ. 1. අර්ධ ශුෂ්ක කලාපය. අර්ධ ශුෂ්ක කලාපය. 2. පහත රට වියලි කලාපය. පහත රට වියලි කලාපය. 3. පහත රට අතරමැදි කලාපය. ඊළඟ එක තෙත් කලාපය. තෙත් කලාපය. ඊළඟට කඳුකර වියලි අතරමැදි කලාපය. කඳුකර වියලි අතරමැදි කලාපය. ඊළඟ එක ශුෂ්ක කලාපය. දැන් එතකොට මේවෙන් අර රචනා ප්‍රශ්නවලදී ලකුණු 4ක් හම්බෙන්නේ. ඒකේ කොටස් 4කින් මම කිව්ව එක ප්‍රශ්නයක් යුක්ත වෙනවා. ඒකේ දෙවෙනි කොටසට මේක අහන්න පුළුවන්. ජනාවාස ව්‍යාප්තිය සිද්ධ වූ කලාප 4ක් දක්වන්න කියලා. එතකොට මේ කලාප 6න් ඔබ උපරිම වශයෙන් 4ක් මතක තියාගන්න. එතකොට හරි. එතකොට ආයු අපි මතක් කරගමු. අර්ධ ශුෂ්ක කලාපය, පහත රට වියලි කලාපය, පහත රට අතරමැදි කලාපය, තෙත් කලාපය, කඳුකර වියලි අතරමැදි කලාපය, ශුෂ්ක කලාපය. ඒ නිසා ඔබ මේකෙන් උපරිම අහන්න පුළුවන් අපිට 4යි. ඒ නිසා 4ක් මතක තියාගන්න. ඊළඟ එක ඒ ජනාවාස වල ව්‍යාප්තියට අදාළව තුන්වෙනි අණු කොටස යටතේ අපි සාකච්ඡා කරනවා ප්‍රාග්ඓතිහාසික එලිමහන් වාසස්ථාන. මෙන්න මේකත් හොඳට මතක තියාගන්න වෙනවා. මොකද මේකත් ප්‍රශ්න වලට අහන්න පුළුවන්. මෙන්න මේ විදිහට එලිමහන්, ඒ කියන්නේ ප්‍රාග්ඓතිහාසික මානවයා එලිමහන් ස්ථානවලත් වාසය කරලා තියෙනවා. දැන් ගල් ගුහාවල තමයි ඔවුන්ගේ නිශ්චිත වාසස්ථාන. ඒ නිශ්චිත වාසස්ථාන ගල් ගුහාවලට අමතරව එලිමහන් ස්ථානවලත්, එලිමහන් කියලා කියන්නේ මේ බොහොම මේ ගල් ගුහා ආදී නැති බොහොම මේ විවෘත ස්ථාන කියන එකයි. එතකොට එලිමහන් ස්ථානවල වුන් වාසය කරලා තියෙනවා. එතකොට එබඳු ස්ථාන මෙන්න ප්‍රධාන වශයෙන් 5ක් අපිට බෙදලා වෙන් කරන්න පුළුවන්. ඔවුන් ජීවත් වූ එලිමහන් ස්ථාන. වෙරළාශ්‍රිත එලිමහන්. දැන් වෙරළබඩ ස්ථාන තිබිලා තියෙනවා. දැන් උදාහරණයක් ඒ වෙරළාශ්‍රිත එලිමහන් ස්ථාන මිනිහාගල් කන්ද. මේ මිනිහාගල් කන්ද තියෙන්නේ මේ අපේ යාල වනෝද්‍යානයේ දැන් මේ මිනිහාගල් කන්ද කියන ස්ථානය මුහුදට ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඒ කාලේ වෙනකොට මුහුදු කාදනය වෙලා නැහැ. ඒත් මේ මිනිහාගල් කන්ද කියන නම එන්නේ නිකන් මිනිහෙක් දැන් ගිහිල්ලා බැලුවත් ඒ ගල් පර්වතයේ පේන්න තියෙන්නේ මිනිහෙක්ගේ ස්වරූපය. ඉතින් ඒ නිසා තමයි මිනිහාගල් කන්ද කියලා කියන්නේ. ඒතකොට මිනිහාගල් කන්ද, බුන්දල, පතිරාජවෙල. වෙරළාශ්‍රිත එලිමහන් ප්‍රදේශ 3ක් පළවෙනි රචනා ප්‍රශ්නේ පළවෙනි කොටසට ඇහුවොත් වෙරළාශ්‍රිත එලිමහන් ස්ථාන 3ක් දක්වන්න කියලා අන්න ඔබ මතක තියාගන්න ඕන. මිනිහාගල් කන්ද, බුන්දල, පතිරාජවෙල කියලා. බොහොම නිරවුල් සරලයි. ඊළඟ එක තියෙනවා පහත රට තෙත් කලාපීය එලිමහන් වාසස්ථාන. පහත රට තෙත් කලාපීය එලිමහන් වාසස්ථාන. පාහියන්ගල. ඔන්න පාහියන්ගල, බටදොඹලෙන, කිතුල්ගල, බෙලිලෙන. මෙන්න මේ කියන ස්ථානවල ඔවුන් වාසය කරලා තියෙනවා. ඊළඟට පහත රට වියලි කලාපයේ පහත රට වියලි කලාපය සීගිරිය පොතාන අලිගල. මෙන්න මේ කියන ස්ථාන. ඊළඟට තෙත් කලාපය බෙල්ලන්පැදි පැලැස්ස. බෙල්ලන්පැදි පැලැස්ස. එතකොට කඳුකර එලිමහන් ස්ථාන ලෙස බණ්ඩාරවෙල, හෝටන් තැන්න ආදී ස්ථාන. දැන් මේ ඔක්කොම එතකොට පොදුවේ අපිට මේ ස්ථාන ඔක්කොම මොකද්ද කියන්න පුළුවන්? පොදුවේ ප්‍රාග්ඓතිහාසික මානවයා ජීවත් වූ ස්ථාන. එතකොට ප්‍රාග්ඓතිහාසික මානවයා ජීවත් වූ ස්ථාන 3ක් හෝ 4ක් නම් කරන්න කිව්වොත්
මේ ටිකෙන් කැමති එකක් නම් කරා නම් ලකුණු හම්බ වෙනවා. හැබැයි වෙරළාශ්‍රිත එලි මහන් කියලා කිව්වම ඒකට අදාළ මිනිහාගල් කන්ද බුන්දල පතිරාජවල කියලා නම් කරන්න ඕන වෙනවා. අන්න ඒක හොඳට මතක තියාගන්න. පහතරත් එත් කලාපයට අයිති ස්ථාන තුනක් නම් කරන්න කිව්වෝ පාහියන්ගල බට දොඹලෙන කිතුල්ගල බෙලිලෙන මේ විදියට නම් කරන්න ඕනේ. එහෙම නැතුව ඒක ටික පටලව ගන්න එපා. ඔන්න දැන් මං හිතනවා එහෙමනම් ප්‍රාක් ඓතිහාසික එලිමාන් වාසස්ථානත් දරුවෝ බොහොම නිර්වුල්ව සරලව අවබෝධ කරගන්න ඇති. අපි ඊළඟට යමු දෙවනි මාතෘකාවට ජනාවාසවල ව්‍යාප්තිය අපි එහෙනම් තේරුම් ගත්තා. ඊළඟට අපිට තියෙන්නේ ජීවන රටාව. අංක 2 ජීවන රටාව. මම මෙතන දක්වලා තියෙනවා අංක 2 ජීවන රටාව. කාගේද? ප්‍රාක් ඓතිහාසික මානවයාගේ ජීවන රටාව. මේ ජීවන රටාව කියන්නේ ඔවුන් කොහොමද දිවි පෙවෙත අපි දවසක් ගත්තම කොහොමද ඒ දවස ඔවුන් සාමාන්‍ය ලෙස ගත කරේ කියන එකයි. එතකොට මොකද්ද? ඔවුන් ස්ථිර වාසස්ථාන තිබ්බේ නෑනේ. ඒ නිසා ස්ථිර වාසස්ථාන නැත්තම් ඔවුන්ගේ ජීවන රටාව සංචාරක දිවි පෙවෙතක් ගත කරේ. මොකද දැන් අපි ප්‍රාක් ඓතිහාසික මානවයා රැඳෙන්නේ ජලයයි වනයයි තියෙන තැන්වල. එතකොට ඒ වනයයි මේ වනයෙන් සත්තු මරාගෙන කාලා සාක ගෙඩි හොයාගෙන කාලා එහෙම ජීවත් වෙනවා. හැබැයි කාලයක් ඒවා කනව බොනකොට ඒ වනයේ ඉන්න සත්තුගේ ප්‍රමාණය නැති වෙලා යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එතන ආහාර නැති වෙනකොට වුන් වෙනත් ඒ වගේ ජල මූලාශ්‍ර වන මූලාශ්‍රයක් තියෙන ස්ථානයකට යනවා. ආන්න ඒක. එතකොට සංචාරක දිවිපෙවෙතන්නේ ආන්න. එහෙනම් වුන් ගත කරලා තියෙනවා සංචාරක දිවිපෙවෙතක්. ජීවන රටාවේ පළවෙනි. ඊළඟට ගල් ගුහාවල ජීවත් වෙලා තියෙනවා. ගල් ගුහාවල තමයි වුන් ජීවත් වෙන්නේ. ඒතර අර සංචාරය කරනකොට ස්ථිර වාසස්ථාන හදාගෙන ඉන්න බෑනේ. ඒ නිසා මොකද කරන්නේ? ජල දහරාවක් ගලාගෙන එන ඒ වගේම ගල් ගුහාවක් තියෙන තැනක් තමයි වුන් වාසස්ථානයේ හැටියටම තෝරගත්තේ. එතකොට අන්න ගල් ගුහාව තමයි පදිංචි වෙලා ඉන්න නැත්නම් ඒ ඉන්න කාලය තුල නැවතිලා ඉන්න තෝරාගත්තේ. ඔන්න ජීවන රටාවේ තවත් ලක්ෂණයක්. ඊළඟට කුඩා කණ්ඩායම් ලෙස තමයි ජීවත් වුනේ. පවුල් ඒ උපරිම වශයෙන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් තමයි. මොකද ගල් ගුහාවල් ගත්තම දැන් පාහියන්ගල එහෙම ඔබ ගිහිල්ලා ඇති ඒ ස්ථානවල පාසලේ චාරිකා එහෙම යනකොට ඒ පාහියන්ගල කියන ස්ථානයට ගිහිල්ලා බැලුවා නම් මහ විශාල ගල් ගුහාවක්. ඒතකොට ඒක දිහා බැලුවම අපිට තේරුම් ගන්න පුළුවන් පවුල් 20කට විතර ජීවත් වෙන්න පුළුවන් ස්ථානයක් කියලා. එතකොට අන්න ඒ කුඩා කණ්ඩායම් ලෙස උපරිම වශයෙන් පවුල් 15ක් 20ක් අතර ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙනවා. එතකොට ආහාර හොයන්න ඔවුන් ජීවත් වෙන ගල් ගුහාවේ සිට ආහාර සොයන්න සාමාන්‍යයෙන් දිනකට පුජ්‍යලයක් ඇවිදලා තියෙනවා. ඒ ගල් ගුහාවේ ඉඳලා ඒ වපසරිය කිලෝමීටර් 7ක් වගේ ඇතුළත ප්‍රමාණයක්. දෛනිකව ඔවුන් මොන සාකාහාර වෙන්න පුළුවන්, සත්වාහාර වෙන්න පුළුවන් මොන විදිහේ හෝ ආහාර සොයා ගැනීම සඳහා ඔවුන් දිනකට කිලෝමීටර් 7ක් වගේ ප්‍රමාණයක් ඇවිදිනවා. එතකොට ඔන්න අපිට ජීවන රටාව මොකක්ද කියන එක දැන් පැහැදිලි වෙන්න ඕන. ඔවුන් සංචාරක දිවිපෙවෙතක් ගත කරා. ඒ වගේම ගල් ගුහාවල් වල ජීවත් වුණා. කුඩා කණ්ඩායම් ලෙස ජීවත් වුණා. ඊළඟට දිනකට කිලෝමීටර් 7ක් වගේ ප්‍රමාණයක් ආහාර සොයා ගැනීම සඳහා ඔවුන් ඇවිදලා තියෙනවා. ඊළඟ එක තුන්වෙනි අනුමාතෘකාව මොකද්ද? ආහාර රටාව. ආහාර රටාව. ප්‍රාක් ඓතිහාසික මානවයා මොනවද ආහාර වශයෙන් කෑවේ? එතකොට අන්න ඒකේ මම දක්වලා තියෙනවා දියෙහි මසුන්. දියෙහි මසුන්. ඔය අපි මං කියවනේ ඔවුන් නිතරම නතර වෙන්නේ ජල මූලාශ්‍රයක් මුල් කරගෙන කියලා. ඒතකොට ජල මූලාශ්‍රයේ යන්න ඉන්නවා මාළු වර්ග. අපි දන්නෝ තිත්තයන් කියලා කියනවා, ලූල්ලු කියලා කියනවා. අන්න ඒ වගේ මාළු අල්ලගෙන මොවුන් ආහාර වශයෙන් ගත්තා. දියෙහි මසුන්. ඊළඟට ආහාරයට ගන්නෝ ගොඩබිමේ ජීවත් වෙන එහෙම නැත්නම් කැලේ ජීවත් වෙන වනසතුන්. ඒ වනසතුන් අතර නම් ගොඩාක් ගවරා, කුළුමීහරකා, කළුවලහා, වල්ලූරා, ගෝනා, තිත්මුවා, මීමින්නා, ඉත්තෑවා, හාවා, වල්ලූරා, දඬුලේනා, මුගටියා, උරුලෑවා, වඳුරා මෙන්න මේ වගේ කැලේ හිටපු සියලුම වගේ සත්තු ඔවුන් ආහාරයට අරගෙන තියෙනවා. එතකොට එහෙමනම් දියෙහි ඉන්න ඒ ජල දහරාවල් තුල රැඳිලා ඉන්න මසුන් වර්ග ආහාරයට අරගෙන තියෙනවා. ඊළඟ කැලෑවල් වල ජීවත් වෙච්ච අර මං කිව්ව වල් කුළු හරකගේ ඉඳලා වල්ලූරගේ ඉඳලා සියලුම සත්තු වඳුර දක්වා ආහාරයට අරගෙන තියෙනවා. ඊට අමතරව කැලේ තිබිච්ච සාකාහාරත් අරගෙන තියෙනවා ආහාරයට. මොනවද සාකාහාර වශයෙන් අපිට මේ ඒ වුන් ජීවත් වෙච්ච ස්ථාන කැනීම් කරනකොට තමයි මේව අහුවෙන්නේ. එහෙම නැතුව ලිඛිත මූලාශ්‍ර නැහැ. ඒතර අපි හිතමු පාහියන්ගල කැනීම් කරනකොට අන්න අපිට හම්බ වෙනවා සාකාහාර නැත්නම් ඒ
ආහාරයට ගත්තයි කියලා අපි හිතන්නේ කැලෑවේ සතුන් ආහාරයට ගත්තයි කියලා සත්තුන්ගේ කාලා ඉතුරු වෙච්ච අස්ථි අවශේෂ අහු වෙනවා. හරකෙක් මරන් කෑවනම් හරකගේ ඇටකටුවේ යවට තියෙනවා. අන්න එතකොට අපි තීරණය කරනවා මේ ප්‍රාග්ඓතිහාසික මානවයා හරක් මරාගෙන කෑවා කියලා. තේරුණාද? ඒ වගේ ශාක ආහාර ගත්තා නම් ඒවයි අවශේෂ තියෙනවා. මොනවද අපිට හම්බෙන්නේ මේ වගේ අවශේෂ? වල් දෙල්. ඊළඟට කැලෑ කෙසෙල්, ගෝනල, කටුවල, කිතුල් ඇට, දෝතලු ඇට මෙන්න මේ වගේ ශාක ආහාර වශයෙන් අරගෙන තියෙනවා. ඊට අමතරව කියන්න ඕන කාරණයක් තියෙනවා. මුහුදු බෙල්ලන් ආහාරයට අරගෙන තියෙනවා. ඊට අමතරව මේ ගස්ගොළු බෙල්ලන් ආහාරයට අරගෙන තියෙනවා. ඒක තහවුරු වෙන්නේ මේ ගස්ගොළු බෙල්ලෝ ඉන්න තෙත් කලාපේ. හරිද? ඒතොර හැම මොන පළාතක හිටියත් ආහාරයට ලුණු කියන එක අවශ්‍යයි. ලුණු සම්පාදනය කරගන්නේ මුහුදයින ජීවත් වෙච්ච අයගේ. ඒතොර මුහුදයින ජීවත් වෙච්ච අය දැන් තෙත් කලාපයට අයිති ප්‍රදේශ රත්නපුර. ඒතොර මුහුදු අයිනේ ඉන්න මිනිස්සු ලුණු අරගෙන වෙළඳාම් සඳහා ලුණු අරගෙන එනවා තෙත් කලාපයේ වෙච්ච අපි හිතමු රත්නපුර පැත්තට. ඒ අරගෙන ආවම ඒ ප්‍රදේශයේ තියෙන ගස්ගොළු බෙල්ල අරගෙන ගිහිල්ලා ආහාරයට ගත්තයි කියලා මුහුදු ආශ්‍රිත ප්‍රදේශවලදී හම්බෙන. ඒතකොට තෙත් කලාපේ ඉන්න ගස්ගොළු බෙල්ලා මුහුදු ආශ්‍රිත ප්‍රදේශවල ඒ වියලි දේශගුණයේ යටතේ උන් ජීවත් වෙන්නේ නැහැ කිසිසේත්ම. ඒතකොට ආදක වශයෙන් අපිට හම්බෙන්නේ එහෙමනම් අර ලුණු හුව මාරු කර ගැනීමේදී අන්න ගස්ගොළු බෙල්ලෝ අරගෙන ගිහිල්ලා උන් ආහාරයට අරගෙන ඒ අවශේෂ ඒ ප්‍රදේශ වලින් අපිට හොයා ගන්න පුළුවන්. ඒතකොට අපි නිගමනය කරන්නේ අන්න අර භාණ්ඩ හුවමාරු කිරීම යටතේ මේ ආහාරයට ගත්ත ගස්ගොළු බෙල්ලෝ ආහාරයට ගත් බව එතනින් අපිට ඔප්පු වෙලා පේනවා. ඒතකොට අන්න හොඳට මතක තියාගන්න ආහාර රටාව ප්‍රධාන වශයෙන්ම දියෙහි මසුන් ආහාරයට ගත්තා, ගොඩබිමේ වනසතුන් ආහාරයට ගත්තා, ශාක ආහාරයට ගත්තා. ඊළඟ එක තමයි හතරවෙනි මාතෘකාව තාක්ෂණය. ප්‍රාග්ඓතිහාසික මානවයා මොන වගේ තාක්ෂණයක් භාවිතා කරාද? තාක්ෂණයක් භාවිතා කරාද කියන එකෙදි මෙන්න තියෙනවා එක. දැන් මේ තාක්ෂණයක් භාවිතා කර කියන්නේ ඔවුන් සත්තු මරා ගැනීම සඳහා නිෂ්පාදනය කරා ආයුධ. අන්නේ ආයුධ හදාගත්තේ මොකෙන්ද? දැන් ගල් ගුහාවක ජීවත් වෙනවා නම් පොඩ්ඩක් නිදා ගන්න මොනවා හරි දෙයක් අපි හිතමු අටව ගත්තා කියලා. ඒක මොනවා හරි ගහක ඉත්තක් හරි කොටයක් හරි කපා ගන්න මොනවා හරි. අන්න ඒ වගේ මේ දෙයක් හදාගන්න මොනවා හරි දෙයක් භාවිතා කරා. අන්නේ භාවිතා කරපු දේවල් මොනවද? අන්න ඒක තමයි තාක්ෂණීය වශයෙන් එන්නේ. මොනවද කියලා බලමු. තාක්ෂණයට ප්‍රාග්ඓතිහාසික මානවයා තාක්ෂණික වශයෙන් භාවිතා කරා තිරිවාණ ගල්. තිරිවාණ ගල් කියලා කියන්නේ අපි ඒක කවුරුත් දන්නවා. ඒ තිරිවාණ ගලක් අරගෙන පොළවේ ගැහුවම එක එක හැඩතල යටතේ කැඩිලා යනවා. දැන් අපි හිතමු ඒක ත්‍රිකෝණාකාරයට කැඩිලා ගියොත් ඒක අපි අතින් අර පළල් වැඩි පැත්ත අතින් අරගෙන දිග පැත්ත උලක් විදියට අපි ඒකෙන් අනින්න භාවිතා කරනවා. ඒ වගේ තිරිවාණ ගල් අරගෙන පොළවේ ගැහුවට පස්සේ ඒක විවිධ හැඩතල වලට කැඩිලා යනවා. එතකොට ඒ හැඩතල අනුව පිහියක් විදියට භාවිතා කරනවා. ඒක දිගට උල වගේ තියෙනවා නම් අර කැලේ ලීයක් අරගෙන මැදින් පළලා ඒක බස්සලා භාගයක් විතර වැල් වලින් ඔතලා ඒක හෙල්ලක් විදියට සත්තුන්ට මෙහෙම විසික් කරලා ඇනලා මරන්න භාවිතා කරනවා. ඒ වගේ. එතකොට අන්න තිරිවාණ ගල්. ඊළඟ එක කහඳ ගල්. මේ කහඳ ගල් කියලා කියන්නේ මං කිව්වා ප්‍රාග්ඓතිහාසික මානවයා නිතරම ජීවත් වෙන්නේ ගලාගෙන යන ජල ධාරාවක්. එතකොට අන්න ගලාගෙන යන ජල පහරවල් තුල තමයි තියෙන්නේ මේ කහඳ ගල් කියන එක. තිරිවාණ ගල් වගේ හයිය නැහැ. ඒකත් අරගෙන පොළවේ ගැහුවම ඒකත් විවිධ හැඩතල වලට කැඩෙනවා. ඒතර පිහිය වගේ කැඩුනොත් ඒක පිහිය විදියට පාවිච්චි කරනවා. උලක් වගේ ඒක කැඩුනොත් උල විදියට පාවිච්චි කරනවා. හෙල්ලක් හදා ගන්න විදියට කැඩුනොත් ඒක හෙල්ලක් විදියට පාවිච්චි කරනවා. ඒ වගේ ඊළඟට තියෙනවා කළුගල්. කළුගල් විශේෂයෙන්ම භාවිතා කරේ එකක් අඹර ගන්න. මොනවා හරි අඹර ගන්න අපි හිතමු ශාක ආහාරවල අපි කියවනේ දෝතුළු ඇට වගේ මොනවා හරි අපි හිතමු ආන්නේ වගේ දෙයක් අඹර ගැනීම සඳහා ගල් භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව අර අපි හිතන්නේ කුළු ගෙඩි වගේ. දැන් අපි කළු ගලක් පොළවේ ගැහුවම ඒක කැඩෙනවා. ඒක නිකන් අපි අර කුළු ගෙඩි දැකලා තියෙනවනේ මිටිවල ලොකුම මිටියක් වගේ තියෙන. ආන්නේ වගේ ආකාරයට කැඩුනම ලීයක ඒකේ රඳවලා ඒක හොඳට ඔතලා ඒකෙන් මොනවා හරි දෙයකට වැරෙන් පහරක් හයියෙන් පහරක් ගහන්න පුළුවන් විදිහට ඒක සකස් කරගන්න. ආන්නේ වගේ විදියට මෙවලම් සකස් කරගත්තා. එතකොට අන්න එහෙමනම් තාක්ෂණය
හදාගත්තේ ප්‍රාග්ඓතිහාසික මානවයා තිරිවාන ගල් භාවිතා කරලා, කහඳ ගල් භාවිතා කරලා, කළු ගල් භාවිතා කරලා. දැන් ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා මං හිතනවා. ඊළඟට අවසාන මාතෘකාව අභිචාර විධි. අභිචාර විධි කියලා කියන්නේ අපි ඒක පැහැදිලි කරගමු. අභිචාර විධි කියලා කියන්නේ අපි සියලු දෙනා ජීවත් වෙලා ඉඳලා මැරිලා ගියාට පස්සේ මැරිලා යන මිනිස්සයාට මොන විදියටද කටයුතු අවසන් කටයුතු සිදු කරන්නේ. අන්නේ සිදු කරන ක්‍රමවේද තමයි අභිචාර විධි කියලා කියන්නේ. ඒතර ඒ යටතේ තියෙනවා ගල් ගුහාවල වල දැමීම. අන්න අර දැන් ඒ ජීවත් ප්‍රාග්ඓතිහාසික මානවය ජීවත් වෙන ස්ථානයේම ආසන්නයෙන් වලක් හාරලා වල දාලා තියෙනවා. ඔන්න එකක්. ඊළඟට මිනිස් ඇටසැකිලි ආලේප කොට. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ මිනිස්සෙක් ප්‍රාග්ඓතිහාසික මානවයෙක් මැරුණම ඔහු ගිහිල්ලා දානවා. දැන් මට පස්සේ අර මස් ටික සත්තු කාලා හරි විනාඩි කාලයක් දවස් ගාණක් යනකොට ඒක දි รา පත් වෙලා යනවා. ඊට පස්සේ ඇට ටික විතරයිනේ ඉතුරු වෙන්නේ. අන්නේ ඇට ටික ගෙනල්ලා ඒව ආලේප කරලා තැම්පත් කරලා තියෙනවා. තේරුණාද? මිනිස් ඇටසැකිලි ආලේප කොට තැම්පත් කිරීම. ඒකයි මං කිව්වේ. ඊළඟට වකුටු කොට වල දැමීම. අර අපි නිදාගන්නේ ඇඳේ වකුටු වෙලා. ආන්නේ වගේ මලමිනි දැන් අපි හිතමු මේ ඔය ඔකට හොඳම උදාහරණ තියෙනවා දරුවෝ මේ කොළඹ ජාතික කෞතුකාගාරය. ප්‍රාග්ඓතිහාසික මානවයා වල දාපු එහෙමම කැණීම් කරලා ගෙනල්ලා ඒ වගේ ඒ විදියටම තැම්පත් කරලා තියෙනවා අපිට බලන්න පුළුවන් ගිය දවසට හොඳට බලන්න පළවෙනියට මැතුල් වෙච්ච ගමම්ම අපිට ඒක ලස්සනට දකින්න තියෙනවා. ප්‍රාග්ඓතිහාසික මානවයා වකුටු කොට වල දැමීමේ අභිචාර විදිය. එතකොට ඔන්න ඔයි කියන ක්‍රමවලට අභිචාර විදි දකින්න පුළුවන්. ගෘහවල වල දැමීම, මිනිස් ඇටසැකිලි ආලේප කොට තැම්පත් කිරීම, ඊළඟට වකුටු කොට වල දැමීම. ප්‍රාග්ඓතිහාසික ඊළඟ කාරණය වැදගත්. ප්‍රාග්ඓතිහාසික මානවයා ප්‍රධාන වශයෙන්ම පිරිමියෙක් ගත්තොත් ඒ පිරිමියාගේ උස සෙන්ටිමීටර් 174යි. සෙන්ටිමීටර් 174යි. කාන්තාවක් 166යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 166ක් වගේ උස ප්‍රමාණයකින් යුක්ත වෙනවා. ඒ හැබැයි මේ දෙගොල්ලොන්ගෙම උපරිම ආයුෂ ප්‍රමාණය තිබුණේ ජීවත් වුණේ අවුරුදු 35 40ක් අතර ප්‍රමාණයක්. දැන් අපි ජීවත් වෙන ඕනේ අවුරුදු 60 70 100 වගේ වෙන්නේ. ඒක තාක්ෂණي දියුණු නිසා ලෙඩ රෝග ඇති වුණා මේ ලෙඩ රෝග කොහෙද ඇති වුනේ කියලා ඒවට ඔපරේෂන් කරන්න ඕන. ඒවා කරනවා බෙහෙත් දීලා ඒවා සුව කරගෙන අපි ගොඩක් කල් ජීවත් වෙනවා. නමුත් ඒ කාලේ මානවයාට එහෙම තිබ්බේ නැහැ. ප්‍රධාන වශයෙන්ම අර සත්තු මරාගෙන කනකොට ඒ සත්තු මරාගෙන කනකොට ඒ තියෙන අපි හිතමු ගල් වගේ දේවල් කැවුනට පස්සේ ගෙලීම ගිහිල්ලා අපේ දැන් උණ්ඩුකු පුච්චේ වගේ රැඳෙනවා. රැඳුනම ඒක පිරුණට පස්සේ දැන් නම් උණ්ඩුකු පුච්චේ පිරුණු ගමන් බඩේ කැක්කුමක් වගේ එනවනේ අපිට. එතකොට මොකද කරන්නේ? අපි ගිහිල්ලා චෙක් කරලා බලනකොට මේක පිරීලා පොඩි ඔපරේෂන් එකක් කරලා ඒක ඉවත් කරලා දානවා. එතකොට ඒ ප්‍රශ්නේ ඉවරයි. නමුත් ප්‍රාග්ඓතිහාසික මානවයාට එහෙම ඉවත් කරන්න දෙයක් තාක්ෂණයක් තිබ්බේ නැහැ. ඕව හිතන බඩේ අමාරුවක් කියලා බේත් හේච් කර ඉන්නවා. අරක පිපිරිලා පැසවලා පුපුරලා යනවා. පුපුරලා ගියාම ඒ සැරව ලේවලට මිශ්‍රුණාම ඔහු මරණයටපත් වෙනවා. ආන්නේ වගේ දෙයක් තමයි සිද්ධ වුනේ මේ ආයු කාලය 35ත් 40ත් වගේ කාලයකට සීමා වන්නේ. අපි ඊළඟට දැන් මේ ප්‍රාග්ඓතිහාසිකයේ සම්පූර්ණයෙන්ම විස්තර කරානේ. දැන් අපි ඊළඟට දෙවනි එක ශ්‍රී ලංකාවේ ජනාවාස වීම කියන පාඩමේ මම කිව්ව කොටස් තුනකින් මම විස්තර කරන්න කියලා. ඒතර ප්‍රාග්ඓතිහාසික යුගයේ පළවෙනි කොටස අපි විස්තර කරා. දෙවනි කොටස පූර්ව ඓතිහාසික යුගය. ඒතර පූර්ව ඓතිහාසික යුගය මෙන්න මම අංක 2 දාලා පූර්ව ඓතිහාසික යුගය කියලා ලියලා තියෙනවා. ඒකට අපි කියන්න පුළුවන් සංක්‍රාන්තික යුගය කියලාත් අපි කියනවා. පූර්ව ඓතිහාසික යුගය. එහෙම නැත්නම් සංක්‍රාන්තික යුගය. එතකොට මේ යුගයත් ඉගෙන ගැනීමේ පහසුව සඳහා නැවත අණු කොටස් මං 4කට බෙදුවා. මොකද්ද? පූර්ව ඓතිහාසික යුගය බිහිවීම. පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීම. ඊළඟට 2 ඒකේ ජනාවාසවල ස්වභාවය. ජනාවාසවල ස්වභාවය. ඊළඟට 3 ඔවුන්ගේ ජීවන රටාව. පූර්ව ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන රටාව. ඊළඟට ඔවුන් මොන විදිහේ තාක්ෂණයක් ඔවුන් භාවිතා කරාද? ඔවුන් වාසස්ථාන හදා ගැනීමේදී එහෙම නැත්නම් කිසියම් වූ උපකරණයක් හදා ගන්නතව නම් ඒ උපකරණය හදා ගැනීමේදී මොන විදිහේ තාක්ෂණයක් භාවිතා කරාද කියන එක තමයි ඒ තාක්ෂණය යටතේ අපි කතා කරන්නේ. එතකොට ඔන්න අපි පැහැදිලි දෙවනි ලංකාව ජනාවාස වීම මාතෘකාව යටතේ පූර්ව ඓතිහාසික යුගය
පූර්ව ඓතිහාසික යුගය තමයි අපි විස්තර කරන්නේ. ඒක නැවතත් පූර්ව ඓතිහාසික යුගය අණු කොටස් 4කට බෙදෙනවා. පූර්ව ඓතිහාසික යුගය කියන්නේ මොකද්ද? ඒ යුගය පිළිබඳ කාල නිර්ණය අපි ගන්නව මොන කාල නිර්ණයද කියලා. ඊළඟට ජනාවාසවල ස්වභාවය මොනවද කියලා අපි බලනවා. ජීවන රටාව කොහොමද කියලා බලනවා. තාක්ෂණයට මොනවද භාවිතා කරේ කියලා අපි බලනවා. එතනදී ඔන්න පළවෙනි අනුමාතෘකාව පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීම. එතකොට දැන් ප්‍රාක් ඓතිහාසික යුගය ආරම්භ වෙලා ඒක අවසන් වෙලා මොන කාලෙදිද පූර්ව ඓතිහාසික යුගය බිහි වෙන්නේ? අන්නේ කාලපරාසය තමයි අපි අධ්‍යයනය කරන්නේ. එතකොට පුරාවිද්‍යාඥයන්ගේ පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට අනුව ලෝකයේ පූර්ව ඓතිහාසික යුගයේ හඳුන්වන්නේ කිස්තු පූර්ව. මම මෙතන කිපෝ කියලා දක්වලා තියෙන්නේ. කිස්තු පූර්ව කියන එක කෙටියෙන් ලියලා තියෙනවා. කිස්තු පූර්ව 7000ත් 4500ත් අතර. දැන් කිස්තු පූර්ව ගත්තම 15ටනේ එන්නේ. ඔහොම කිස්තු පූර්ව 600 නම් ඔහොම ඇවිල්ලා කිස්තු පූර්ව 1 ඊට පස්සේ බිඳුව කිස්තු වර්ෂ 1 2 3 2021 වැඩි වෙනවා. එහෙමනේ එන්නේ කිස්තු වර්ෂ. කිස්තු පූර්ව කිස්තු වර්ෂ කියන එක මම හිතනවා දරුවන්ට පැහැදිලි ඇති කියලා. එතකොට පූර්ව ඓතිහාසික යුගය බිහි වෙන්නේ පුරාවිද්‍යාඥයන්ගේ අර්ථ දැක්වීම් වලට අනුව කිස්තු පූර්ව 7000 ඉඳලා 4500 අතර කාලපරාසය තුලදී. එතකොට ඒ ලෝකයේ පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීමේ කාල පරිච්ඡේදය. එතකොට ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳ අධ්‍යයනය කරනකොට පුරාවිද්‍යාඥයෝ සඳහන් කරනවා ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ බිහි වෙන්නේ ක්‍රිස්තු පූර්ව 750 ක්‍රිස්තු වර්ෂ 450 අතර කාලයේ කියලා. මොන කාලයේද? ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය ලෝකයේ පූර්ව ඓතිහාසික යුගය ක්‍රිස්තු පූර්ව 7000 ඉඳලා ක්‍රිස්තු පූර්ව 4500 වුණාට ලංකාවේ ක්‍රිස්තු පූර්ව 750 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 450 ක්‍රිස්තු පූර්ව 750 හොඳද? ක්‍රිස්තු පූර්ව 750 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 450 අතර කාලයේදී තමයි අපිට පූර්ව ඓතිහාසික යුගය පිළිබඳ තොරතුරු හම්බෙන්නේ. එතකොට ඒ සාධක ඒවා හොයාගන්න සාධක පුරාවිද්‍යාත්මක කැණීම් කරලා ලංකාවේ සොයාගෙන තියෙනවා ඉබ්බන් කටුව. ඉබ්බන් කටුව තියෙන්නේ දඹුල්ල ප්‍රදේශයේ ආසන්නයේ. ඉබ්බන් කටුව කියන ස්ථානයෙන් ගල් සොහොන් කනත්ත යාපහුව කියන ප්‍රදේශ ආසන්නයේ තියෙන්නේ. ගල් සොහොන් කනත්ත ඊළඟට යටිගල් පොත්ත. මේ ගලේවිල පැත්තේ තියෙන්නේ. යටිගාවේ වර්තමානයේ නම් මේ කිව්වේ මං යටිගල් පොත්තේ ස්ථානය ඊළඟට හල්දුම් මුල්ල බෙරගල මෙන්න මේ කියන ස්ථාන වලින් අපිට පුළුවන් පූර්ව ඓතිහාසික යුගය පිළිබඳ අධ්‍යයනය කිරීමට අවශ්‍ය කරන සාධක සොයා ගන්න මෙන්න මේ ස්ථාන වලින්. මොකක්ද ස්ථාන? ඉබ්බන් කටුව, ගල් සොහොන් කනත්ත, යටිගල් පොත්ත, හල්දුම් මුල්ල, බෙරගල. මොනවද අපි ආයි නැවතමත් බලමු. ඉබ්බන් කටුව, ගල් සොහොන් කනත්ත, යටිගල් පොත්ත, හල්දුම් මුල්ල, බෙරගල. මෙන්න මේ කියන ස්ථාන වලින් පූර්ව ඓතිහාසික යුගයට අදාළ තොරතුරු අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට අන්න අපි මේ අනුමාතෘකා යටතේ පූර්ව ඓතිහාසික යුගයේ බිහිවීම අපි ඔන්න නිශ්චිත කාලපරාසයක් දැනගත්තා. ඊළඟට ජනාවාසවල ස්වභාවය. අන්න පූර්ව ඓතිහාසික මානවයාගේ මේ ජනාවාසවල ස්වභාවය තමයි අපි කතා කරන්නේ. මෙන්න අංක 2 යටතේ මම දක්වලා තියෙනවා. ජනාවාසවල ස්වභාවය. අංක 2 ජනාවාසවල ස්වභාවය. මොනවද කියලා බලමු. ස්ථිර ජනාවාස ගොඩ නැගීම. අන්න අර ප්‍රාග් ඓතිහාසික මානවය ගල් ගුහාවලනේ හිටියේ. එතකොට ඒ ප්‍රදේශයේ ආහාර හිඟ වෙනකොට ඔවුන් වෙනත් ස්ථානයකට ගිහිලා වෙනත් ගල් ගුහාවක ජීවිතය යන සංචාරක දිවිපෙවෙතක් ගත කරේ. දැන් අන්නේ සංචාරක දිවිපෙවෙතින් පූර්ව ඓතිහාසික මානවය ඈත් වෙලා ස්ථිර ජනාවාස ගොඩ නගා ගන්න. අන්න බලන්න. ස්ථිර ජනාවාස ගොඩ නගා ගන්න. මොන වගේ ජනාවාසද කියලා බලමු අපි. දැන් උදාහරණයක් වශයෙන් උඩ රංචා මඩමෙන් අන්න ඒ ස්ථිර ජනාවාසයක් හම්බෙලා තියෙනවා. කොහෙන්ද? උඩ රංචා මඩමෙන්. උඩ රංචා මඩමෙන් හම්බෙලා තියෙනවා. ඒකේ විශාලත්වය අපි ගත්තොත් පළල 10.2 මීටර. මීටර 10.2ක පළලක්. ඒ වගේම දිගක් පළල 6.8 මීටර. මීටර 6.8 ප්‍රමාණයෙන් අර
වරිච්චි බිත්ති වලින් වෙන් කරලා සකස් කරපු නිවාස. එතකොට ස්ථිර නිවාස. ස්ථිර නිවාස වෙනකොට අපි දන්නවා ඔවුන් ස්ථිර ගොවිතැන්පත් වලටත් එන්නේ නැති ආහාර රටාව ස්ථිර වෙන්න ඕන ස්ථිර පදිංචියක් එන්න. අපි බලමු එහෙම දෙයක් සිද්ධ වෙනවද කියලා. ඒතර ජනාවාස වල ස්වභාවය ස්ථිර ජනාවාස ගොඩ නැගෙනවා. ස්ථිර ජනාවාස වලට උදාහරණයක් තමයි උඩ රංචා මඩමින් මෙන්න මේ ප්‍රමාණී යුක්ත නිවසක් අපිට හම්බෙනවා. එතකොට මේ නිවස වරිච්චි බිත්ති මැටියෙන් සකස් කරලා තියෙනවා. වරිච්චි බිත්ති මත මැටි යොදලා සකස් කරලා තියෙනවා. පැහැදිලිනේ? රයිට්. ඊළඟට වහලට ඉලුක් සෙවිලි කරලා තියෙනවා. ඊට අමතරව මේ ඉලුක් වගේ දේවල් තමයි වහලට යොදලා තියෙන්නේ. කියන්නේ සාක ඉතා ඉක්මනින් දි รา පත් නොවන සාක පත්‍ර ඒ වහලට යොදාගෙන තියෙන ඔවුන්ගේ වාසස්ථානයේ. එතකොට ප්‍රධාන වශයෙන්ම ඉලුක් තමයි අපිට දක්වලා තියෙන්නේ. ඊළඟට ඔන්න අපිට පැහැදිලි එහෙනම් ජනාවාස වල ස්වභාවය. ස්ථිර ජනාවාස ස්වභාවයක් තියෙනවා. මේ ජනාවාස ගොඩනගලා තියෙන්නේ වරිච්චි බිත්ති මැටියෙන් සකස් කරලා. ඊළඟට වහලවල් ඉලුක් වලින් යුක්තව සකස් කරලා තියෙනවා. ඊළඟට අපිට තුන්වෙනි අනුමාතෘකාව ඔවුන්ගේ ජීවන රටාව. ඔවුන්ගේ ජීවන රටාව මම මෙන්න දක්වලා තියෙනවා. ඔවුන්ගේ ජීවන රටාව සාක්ෂි එතරම් ගොඩාක් හම්බෙන්නේ නැහැ. ජීවන රටාව පිළිබඳව. නමුත් හමු වෙන සාක්ෂි වලට අනුව උඩ රංචා මඩමින් නිවසක් හම්බෙනවා. වසර 3000ක් පමණ පැරණි නිවසක් අපිට හම්බෙනවා මේ කාලයට. ඒ නිවසෙන් වළං කටු හම්බෙලා තියෙනවා. සකපෝරු භාවිතා කරලා නිර්මාණය කරන ලද වළං. එතකොට ස්ථිර වාසස්ථානයක ඉන්නකොට ඒ හැමදාම ඉන්නවනම් එතකොට අපි කෑම රත් කරගෙන උයාගෙන කනවා කියන තැනට අපේ දියුණු මට්ටමක් ඇවිල්ලා තියෙනවා. අන්න එහෙමනම් වළං සාදලා තියෙනවා සකපෝරු භාවිතා කළා. ඒතකොට සකපෝරු භාවිතා කිරීමේ තාක්ෂණයක් එනවා කියලා කියන්නේ දියුණු තාක්ෂණයක්. එතකොට අපි බලමු එහෙමනම් ජීවන රටාවේදී ඔන්න උඩ රංචා මඩමින් අපිට හම්බෙනවා වළං කටු. ඒ වළං කටු පරීක්ෂා කරලා බලනකොට සකපෝරු භාවිතා කරලා තමයි මේ වළං නිර්මාණය කරපු බව හම්බෙන්නේ. ඒකට සාක්ෂියක් හල්දුම් මුල්ලෙන්ද හම්බෙනවා. හල්දුම් මුල්ලෙනුත් ඒ වළං කටු එහෙම නැත්නම් සකපෝරු භාවිතා කරලා වළං නිෂ්පාදනය කරපු බවට සාධක හම්බෙනවා. ඊළඟ කාරණය ගෙවල් අසල සත්ව ඇට කටු හම්බෙනවා. ඒක ප්‍රාග්ඓතිහාසික මානවයා දඩයම් කරලා ජීවත් වුණානේ. ඒ දඩයම් කරගෙන ආපු ක්‍රමවේදය පූර්වඓතිහාසික මානවයත් ඒ විදිහටම කළා දිනවා. ඒක තමයි ගෙවල් අසලින් සත්ව ඇට කටු හම්බෙන්නේ. ඉතින් පූර්වඓතිහාසික මානවයා නෙවෙයි අපි අදත් සත්තු දඩයම් කරගෙන කනවා නේද? මේ ලෝකෙම මිනිස්සු ලංකාවේ මිනිස්සු එහෙම සත්තු දඩයම් කරගෙන ආහාරයට ගන්නවා. ඒතකොට එහෙනම් පූර්වඓතිහාසික යුගයේ මානවයාත් සත්තු දඩයම් කරගෙන ආහාරයට අරන් තිනෝ ඒ නිවාස අසල ආහාරයට ගත්ත සතුන්ගේ අස්ථි අවශේෂ කැනීම් කරනකොට හමු වෙලා තියෙනවා. ඊළඟට ඔවුන් දියුණු තාක්ෂණයක් භාවිතා කරයි කියන එකට අපිට තව මේ තාක්ෂණයට අමතරව අපි කතා කරමු තාක්ෂණය වෙනම ජීවන රටාවේදී ප්‍රධාන වශයෙන්ම අපිට හම්බෙනවා මැටි පබළු. දැන් මැටි පබළු නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ ලොකු දියුණු තාක්ෂණයක් තියෙනවා. ඒ වගේම තමයි කාන්තා ඇස් අඳුන් කාන්තාවන්ගේ ඇස්වල අඳුන් ගල්වන ලෝහ කූරු හම්බෙනවා. ඊළඟට කහ පාට රතු පාට යොදන්න පුළුවන් ගුරුගල් භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ කාන්තාවන්ගේ රූ සපුව ලස්සන පිළිබඳව අද කාලෙත් එහෙමනේ. කාන්තාවෝ තමන්ගේ ලස්සන පිළිබඳව පුදුමාකාර විදිහට සැලකිලිමත් වෙනෝනේ. අන්න ඒ වගේ ආදි කාලේ මානවයාගේ ඉඳලා මේ කාන්තාව මේ විදිහට සැලකිලිමත් වීම සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ කරලා තියෙනවා. ඒක අදටත් එහෙමයි. ඒතර පූර්ව ඓතිහාසික මානව කාන්තාවත් අන්න තමන්ගේ රූ සපුව පිළිබඳ ඉතා සැලකිලිමත් වෙලා තියෙනවා. ඒක අද වගේම එදා තාක්ෂණික වශයෙන්ුත් ඒ කාලෙට අනුව ඔවුන් කටයුතු කරලා තියෙනවා. එතකොට ඔන්න ජීවන රටාව ප්‍රධාන වශයෙන්ම වළංකටු භාවිතා කරලා බවට උඩරංචා මඩමින් හල්දුම් මුල්ලෙන් අපිට සාක්ෂි හම්බෙනවා. ඊළඟට සත්ව ඇටකටු හම්බෙන නිසා සත්තු දඩයම් කරගෙන ආහාරයට ගත් බවක් හම්බෙනවා. ඊළඟට මැටි පබළු ඒ වගේම කාන්තාවන් භාවිතා කරන විවිධ දේවල් සඳහා යොදපු
මෙවලම් හම්බ වෙනවා. ඒ කියන්නේ කාන්තාවන් රූසපුව කෙරෙහි වැඩි සැලකිලිමත් භාවයක් දක්වලා තියෙනවා. පබළු වගේ දේවල් හම්බීම තුලින් විවිධ වූ ආභරණ පැලඳලා තියෙනවා. එතකොට කහ රතු ගුරුගල් භාවිතා කිරීම තුලින් වර්ණාලේප ගන්වලා තියෙනවා. මේ ආදී ජීවන රටාව අර ප්‍රාග්ඓතිහාසික මානවයට වැඩිය සංකීර්ණ වෙලා තියෙනවා. ඒ කියන්නේ දියුණු තත්වයට අපි කියන විදිහට නම් දියුණු තත්වයටපත් වීමක් සිද්ධ වෙලා තියෙනවා. අපි ඊළඟට අවසානට කතා කරමු තාක්ෂණය. මේ අංක 4 තාක්ෂණය పూర్ව ඓතිහාසික මානවයාගේ තාක්ෂණය. අපි බලමු තාක්ෂණික වශයෙන් භාවිතා කරලා තියෙන්නේ ගල් ආයුධ. දැන් ප්‍රාග්ඓතිහාසික මානවයා ගල් ආයුධනේ. මං කිව්වේ අර මේ කළු ගල්, තිරිවාන ගල්, කහඳ ගල් භාවිතා කරලා වුණු විවිධ උපකරණ හැදුවා කියලා. දැන් මේ කට්ටිය ඒ වගේ උපකරණ හදන්නේ නැහැ. මේ කට්ටිය ගල් ආයුධ වෙනුවට භාවිතා කරනවා මේ කාලේ වෙනකොට මේ పూర్ව ඓතිහාසිකයේ ලංකාවේ වැදගත් එක තමයි ලෝහ ආයුධ භාවිතා කරනවා. යකඩ වලින් සකස් කරන ලද ආයුධ භාවිතයට ගන්නවා. ඔන්න තාක්ෂණික වශයෙන් විශේෂිත වූ සිද්ධියක් මතක තියාගන්න. పూర్ව ඓතිහාසික මානවය තමයි ලෝහ භාවිතා කිරීම ආරම්භ කරන්නේ. එතකොට මැටි බඳුන් නිපදවීම ආරම්භ කරනවා. අර මං කිව්වේ මොවුන් හම්බෙනවා කියලා සකපෝරු භාවිතා කරමින් මැටි වාජන හට්ටි නිෂ්පාදනය කරපු බවක්. ඒතර මැටි බඳුන් නිපදවීමේ තාක්ෂණීය పూర్ව ඓතිහාසික මානවයා සිදු කරනවා. ඊට අමතරව පබළු නිපදවීම. පබළු නිපදවනවා කියලා කියන්නේ ඉතා සූක්ෂම තාක්ෂණයක් තියෙන්න ඕන. ඒ අනුව ආදරණීය දරුවනේ අපිට පැහැදිලි වෙනවා එහෙමනම් ගල් ආයුධත් වෙනුවට යකඩ භාවිතයත් ඒ වගේම මැටි භාවිතා කරමින් මැටි බඳුන් නිපදවීමත් ඒ වගේම පබළු වගේ ඊටාම දියුණු මට්ටමින් නිෂ්පාදනය කරන්න වූ දේවල් තාක්ෂණය යොදාගෙන අර ප්‍රාග්ඓතිහාසික මානවයට වැඩිය పూర్ව ඓතිහාසික මානවයා තාක්ෂණයෙන් ඉදිරියට ගිය බව අපිට දක්නට තියෙනවා. හරි. එතකොට අපි ශ්‍රී ලංකාව ජනාවාස වීම පාඩමේ දැන් අපි ඉගෙන ගත්තා. මම කිව්ව කොටස් තුනකට බෙදෙනවා කියලා. එතකොට මේ කොටස් තුනෙන් අපි දෙකක් දැන් ඉගෙන ගත්තා. දැන් අවසාන කොටස දැන් කොටස් තුන ප්‍රාග්ඓතිහාසික යුගයේ, పూర్ව ඓතිහාසික යුගයේ, ඓතිහාසික යුගයේ. ඓතිහාසික යුගය නැත්තම් මූල ඓතිහාසික යුගය කියලා කියනවා. ඒකට දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඓතිහාසික යුගය. දැන් මම මෙතන මේ අංක 3 යටතේ දක්වලා තියෙනවා ඓතිහාසික යුගය. ඓතිහාසික යුගයත් අපිට ඉගෙන ගැනීමේ පහසුව සඳහා අනු කොටස් 4කට කඩන්න පුළුවන්. එක ජනාවාස. ජනාවාස කියලා කිව්වේ ඒ කාල පරාසය මේ මූල ඓතිහාසික යුගය නැත්නම් ඓතිහාසික යුගයේ ආරම්භ වෙන්නේ ඒක පවතින කාල පරාසය ගැන තමයි මේ ජනාවාස කියලා මම මෙතනින් කොටස වෙන් කරේ. අනුමාතෘකාව. ඊළඟට දෙක ජනාවාස ව්‍යාප්තියට බලපෑ සාධක. ඒකට ජනාවාස ව්‍යාප්තියට බලපෑ සාධකත් මේ පාඩමේ යටතේ අපි විස්තර කරනවා. තුන්වෙනි එක ජනාවාසවල ස්වરૂපය. එතකොට අර කලින් වගේ නෙමේ ජනාවාස මිනිස්සු ජනාවාස වෙනකොට පොඩ සංකීර්ණ ස්වභාවයක් ගන්නවා. ඒක නිසා අපි වෙනම මාතෘකාවක් යටතේ ජනාවාසවල ස්වરૂපය සාකච්ඡා කරනවා. අවසාන එක ආහාර රටාව. මූල ඓතිහාසික නැත්නම් ඓතිහාසික යුගයේ මානවයා මොන විදිහේ ආහාර රටාවක්ද ගත්තේ කියන එක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. ඒ අනුව පළවෙනි අනුමාතෘකාව දැන් එහෙනම් අපි ආයෙ මතක් කරගමු. තුන්වෙනි කොටස ඓතිහාසික යුගය ප්‍රධාන වශයෙන් ඉගෙන ගැනීමේ පහසුව සඳහා අපි කොටස් 4කට බෙදුවා. ජනාවාස ව්‍යාප්තියට බලපෑ සාධක. තුන්වෙනි කොටස ජනාවාසවල ස්වરૂපය. 4 ආහාර රටාව. එතකොට මේකෙන් පළවෙනි එක අපි ගන්නවා ජනාවාස. ජනාවාස දැන් මේ ජනාවාස යටතේ අපි සාකච්ඡා කරන්නේ මේ ජනාවාස ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ මොන කාලෙද කියන එක. එතකොට මෙතන මේ ජනාවාස ව්‍යාප්තිය ඓතිහාසික යුගයේ නැත්නම් මූල ඓතිහාසික යුගයේ කාලපරාසය කාලය ක්‍රිස්තු පූර්ව 450 ක්‍රිස්තු වර්ෂ 300. දැන් මෙතනදී මට පොඩි කාරණයක් නිවැරදි කරන්න ඕන. මම අර పూర్ව ඓතිහාසික යුගයේ කාල නිර්ණය මම දැක්කුවා. ලෝකයේ పూర్ව ඓතිහාසික යුගය එළඹෙන්නේ ක්‍රිස්තු පූර්ව 7000ත් 4500ත් අතර. නමුත් పూర్ව ඓතිහාසික යුගයේ ලංකාවේ මම කිව්වේ සොයා ගැනීම් වලට අනුව පුරාවිද්‍යාඥයන්ගේ ක්‍රිස්තු පූර්ව 750යි ඊළඟට මම කිව්වා ක්‍රිස්තු වර්ෂ 450යි කියලා. ඒක පොඩ්ඩක් නිවැරදි කරගන්න ඕන. ක්‍රිස්තු පූර්ව 750 ඉඳලා ක්‍රිස්තු පූර්ව 450 දක්වා.
කිස්තු වර්ෂ 450 නෙමෙයි. කිස්තු පූර්ව 450 දක්වා තමයි පූර්ව ඓතිහාසිකගේ කාල නිර්ණය එන්න ඕන. අන්න ඒක දරුවනේ පොඩ්ඩක් නිවැරදි කරගන්න. පූර්ව ඓතිහාසිකගේ කාල නිර්ණය කිස්තු පූර්ව 750 සිට කිස්තු පූර්ව 450 දක්වා. එතකොට කිස්තු පූර්ව 450න් පූර්ව ඓතිහාසික යුගය ඉවර වෙනවා. එතනින් පටන් ගන්නවා කිස්තු පූර්ව 450 ඉඳලා ඓතිහාසික යුගය කිස්තු වර්ෂ 300 දක්වා. ඔන්න දැන් පැහැදිලි වෙනවා. කිස්තු පූර්ව 450 සිට කිස්තු වර්ෂ 300 දක්වා කාලය තමයි මූල ඓතිහාසික යුගය නැත්නම් ඓතිහාසික යුගයේ ජනාවාස ක්‍රියාත්මක වූ කාලය, ව්‍යාප්තිය සිදු වූ කාලය. එතකොට මේ ජනාවාස ව්‍යාප්තිය සිදුවීමේදී බැලූ බැල්මට තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒ මොකද්ද? කුඩා වැව් ගම් ලෙස තමයි ව්‍යාප්ත වෙන්නේ. කියන්නේ ගමක් තියෙනවා, ඒ ගම යැපෙන වැවක් තිබුණා. එතකොට ගම් වැව් මූලික කරගෙන තමයි ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ. අන්න ඒකයි ලක්ෂණය. ඊළඟට දෙවනි මාතෘකාව ජනාවාස ව්‍යාප්තියට බලපෑ සාධක. මේ තියෙන දෙකම දක්වලා තියෙනවා. ජනාවාස ව්‍යාප්තියට බලපෑ සාධක. සාධක දැන් ප්‍රාග් ඓතිහාසික මානවයා ඒ ප්‍රදේශවල ස්වභාවික වනසත්තු මේ ශාකාහාර ඒ වගේ ස්වභාව ධර්මයත් එක්ක තිබිච්ච දේවල් ආහාරයට අරන් ජීවත් වුණා. එතකොට පූර්ව ඓතිහාසික යුගය වෙනකොට ඒකෙන් පොඩ්ඩක් වෙනස් වෙලා ස්ථිර වාසස්ථානත් එක්ක යම් ස්ථිරසාර ආහාර රටාවකට වුන් ගොනු වෙනවා. නමුත් ඊට එහා සංකීර්ණ වෙන මූල ඓතිහාසිකයේ නැත්නම් ඓතිහාසික යුගයේ ආහාර රටාව සහ සියලු දේ. එතකොට මෙතන ජනාවාස ව්‍යාප්තියට බලපෑ සාධකත් සංකීර්ණ තත්වයකටපත් වෙනවා. මොකද්ද? මූල ඓතිහාසික මානවය නැත්නම් මේ කාලයේ මිනිස්සු වියලි දේශගුණ ප්‍රදේශ තෝරගන්නවා. ස්ථිර වාසස්ථාන හදා ගන්නවා. ඒක පූර්ව ඓතිහාසික යුගයත් එක්ක මූල ඓතිහාසික යුගයේ එනකොටත් මේ මිනිස්සු ස්ථිර වාසස්ථානවලමයි ඉන්නේ. ඒ ස්ථිර වාසස්ථාන ගොඩනගා ගන්නේ වියලි දේශගුණික ප්‍රදේශවල. ඒකට හේතුව තමයි මොවුන් ප්‍රධාන වශයෙන් මොවුන්ගේ ජීවන උපාය කරගන්නේ කුෂිකර්මාන්තය. ඒකට කුෂිකර්මාන්තයට අවශ්‍ය වෙනවා වියලි දේශගුණයක්. ඇයි ඒ වියලි දේශගුණයක් අවශ්‍ය වෙන්නේ? වර්ෂය පුරාම වහිනවා නම් අපිට කුඹුරු කරන්න බෑනේ. කුඹුරේ වී පැහෙනකොට වී කරල් කපන්න ආසන්න වෙනකොට වැස්සොත් ඒ වී කරල් ටික කුණු වෙනවා. ඒකට ප්‍රයෝජනෙට ගන්න බෑ. ඒ නිසා වී කපන කාලෙට ඔය ලංකාවේ බලන්න ඒ හැමතැනම වී කපන කාලේට පායනවා. අවුව දැඩි අවුව රශ්මියක් තියෙනවා. අන්න එතකොට ඒ අවශ්‍ය කරන වී ටික ගන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ වියලි දේශගුණික ප්‍රදේශයක් තමයි ජනාවාස ව්‍යාප්තියට තෝරගත්තේ. ඒකට හේතුව කුෂිකර්මාන්තයේ නියලුණු මානවයේ ජීවත් වූ නිසා. එතකොට ඒ නිසා වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 17,250 අතර එහෙම නැත්නම් වාර්ෂික වර්ෂාපතනය 1000ට අඩු ප්‍රදේශවල තමයි මේ මූල ඓතිහාසික නැත්නම් ඓතිහාසික යුගයේ මානවයන් අතර උනේ. ඒ කියන්නේ කුෂිකර්මාන්තය සඳහා උචිත ප්‍රදේශ. විශේෂයෙන් මේ ප්‍රදේශවලට වැස්ස ලැබුණේ යල කන්නේ මහ කන්නේ කියන කන්න දෙකේ. ඒතර ඒ කන්න දෙකේදී වැස්ස ලැබෙනවා, අනිත් කාලේ වැස්ස ලැබෙන්නේ නැහැ. ඒතර ඒ කාලෙදි කොහොමද ජල අවශ්‍යතාව සම්පූර්ණ කරගත්තේ? යන්න ගම් යටතේ ඔවුන් ඉදි කරගත්ත වැවක් තිබුණා ඒ ගම තුල. අන්නේ වැවෙන් අවශ්‍ය කරන ජලය ඒ වහින් නැති කාලයට අරගත්තා. ඒ වැවෙන් ජලය ගත්තේ අමුණක් බැඳලා ඒ අවශ්‍ය කරන ගොවි බිමද එහෙම නැත්නම් අවශ්‍ය කරන ස්ථානයේද ඒ ස්ථානයට ජලය ලබා ගැනීම සිදු කරා. ඔන්න ඔය විදිහට තමයි කුෂිකර්මාන්තයට එහෙම නැත්නම් වියලි දේශගුණ ප්‍රදේශ තෝරාගෙන කුෂිකාර්මික කටයුතු වලට මානවයා යොමු වුණේ. එතකොට ඔන්න ජනාවාස ව්‍යාප්තියට බලපෑ සාධක අපිට එතකොට ඔන්න පැහැදිලි වුණා. ඊළඟ කාරණය තුන්වෙනි එක ජනාවාසවල ස්වરૂපය. එතන මම දක්වලා තියෙනවා තුන්වෙනි කාරණය ජනාවාසවල ස්වરૂපය. ඔන්න ජනතාව දැන් මං කිව්වා වැවක් තියෙනවා, ඒ වැව මුල් කරගෙන ගමක් බිහි වෙනවා, ඒ ගම ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. මේ කිව් ගමන් ඒක නිකන් පැටලිලි සහගත වගේ. ඔන්න දැන් මෙතනදී පැටලිලි සහගතභාවය නිරවුල් වෙනවා. මොකද්ද? වැවක් තියෙනවා, වැව කේන්ද්‍ර කරගනිමින් ගම්මානයක් බිහි වෙනවා. හැබැයි ඒ ගම්මානය ස්වාධීනයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගොවියෝ ඉන්නවනම් ගොවියෝ ඉන්න ASCII දීවරයෝ ඉන්නේ නැහැ. දීවරයෝ එහෙම නැත්නම් දීවරයෝ ඉන්න ගමට ගොවියෝ එන්නේ නැහැ, වඩෝ එන්නේ, වඩු වැඩ කරන අය එන්නේ නැහැ. ඊළඟට වළං සාධන අය එන්නේ නැහැ. ඊළඟට ගොවිතැන් කරන මිනිස්සු මේ වගේ අය එන්නේ නැහැ. ඒ සියලුම දෙනා ඒ වෙන්වෙන්ව ඉන්නේ. අන්න ඒකයි වැව තියෙනවා, ගම තියෙනවා, ගම ස්වාධීනයි කියන්නේ ඒ එක වෘත්තියක නියැලෙන එක පිරිසක් තමයි එතන.
එතකොට ගම මූලික කරගෙන වැව් මූලික කරගෙන බිහි වෙච්ච ගම් මහා වංශය කියන මූලාශ්‍රයේත් සඳහන් වෙනවා. එහෙම මහා වංශයේ මූලාශ්‍රයේ එහෙම සඳහන් වෙච්ච ගම් කිහිපයක් දක්වලා තියෙනවා පෙළ පොතේ. මොකද්ද? වැව් මූලික කරගෙන බිහි වෙච්ච ගම්. එකක් සුමනවාපී ගාම, විහාරවාපී ගාම, හුන්දරිවාපී ගාම, කඩහවාපී ගාම. ඔන්න ඔය විදියට වාපී කියලා කියන්නේ වැව. ඒතකොට වැව මුල් කරගෙන බිහි වූ ගමක්. එතකොට අපිට රචනා පේපර් එකේ පළවෙනි කොටසට හරි නැත්නම් දෙවෙනි කොටසට හරි කෙටි ප්‍රශ්නවලදී මේක අහන්න පුළුවන්. මේ වැව් බිහි කරගෙන පැරණි මූලාශ්‍රය යටතේ වැහු බිහි කරගෙන බිහි වූ ගම්මාන දෙකක් නැත්නම් තුනක් නැත්නම් හතරක් දක්වන්න කියලා. අන්න ඒ වෙලාවේදී මතක තියාගන්න ඕන සුමනවාපී ගාම, විහාරවාපී ගාම, හුන්දරිවාපී ගාම, කඩහවාපී ගාම කියන එක. එතකොට අපි ආයි එක සැරයක් ආයි කියමු අපි කට්ටියම. එතකොට මතක හිටිනවා. මොකද්ද? සුමනවාපී ගාම, විහාරවාපී ගාම, හුන්දරිවාපී ගාම, කඩහවාපී ගාම. අන්න හරි. ওই විදියට ඒ ටික මතක තියාගන්න. එතකොට මේ ගම්මාන බිහි වෙනකොට ස්වාධීනව ගම්මාන බිහි වෙනකොට කරපු වෘත්ති අනුව කියන්නේ රැකියාව අනුව ගම්මාන බිහි වෙනව වැවක් මුල් කරගෙන. අපි බලමු එහෙම මොනවද බිහි වෙලා තියෙන්නේ කියලා. මේ පාලියෙන් මේ වචනේ තියෙන්නේ. ඒතර කසීකාර ගාම. අන්න කසීකාර කියලා වැවක් එක්ක ගමක් බිහි කරගෙන තියෙන මිනිස්සු ටිකක් කසීකාර ගාම. මේ මිනිස්සු මොන මිනිස්සුද? ගොවියන්. ගොවිතැන් කරපු අය. යන්න. කසීකාර ගාමේ ඉඳලා තියෙන ගොවියන්. ඊළඟට මණිකාරගාම. මණිකාරගාම කියලා කියන්නේ මණික් ගැරුව පිරිස් ජීවත් වූ ගම. අන්න මණික් කරපු අය විතරයි. මේ මණික් කරපු ගමේ මේ ගොවියෝ ඇවිල්ලා ජීවත් වෙලා නැහැ. උන්ට එන්න දෙන්නේ නැහැ. ඒකයි මේ. ස්වාධීනයි. ඔවුන් විතරයි ඉන්නේ. ඊළඟට ගෝපාලගාම. මේ ගෝපාල කියලා කියන්නේ ගොපල්ලන්. ගොපල්ලන් කියලා කියන්නේ මේ හරක් බලාගෙනපු හරක් ඇති කරපු කර්මාන්තයේ නියලුණු අය ගෝපාලගාම ගොපල්ලන්. විසුගම. කේවට්ටගාම. මේ කේවට්ටගාම කියලා කියන්නේ දීවරය. මාළු අල්ලපු අය. අන්න මාළු අල්ලපු අය ජීවත් වෙච්ච ගම. එතකොට වැවක් ආශ්‍රිතව එහෙම නැත්නම් මුහුද ආශ්‍රිතව වගේ වෙන්න පුළුවන්. ඊළඟ කුම්භකාරගාම. කුම්භකාර කියලා කියන්නේ වලන් සෑදීම පිළිබඳ නිපුණතා ඇති මිනිස්සු ජීවත් වෙච්ච ගම. ඊළඟට වඩකී ගාම. වඩකී ගාම කියලා කියන්නේ වඩු වැඩ කරපු මිනිස්සු. ඒක වඩු වැඩ කරපු මිනිස්සු. දැන් අපේ වර්තමාන සමාජය ගත්තම ඒ වර්තමාන සමාජයේ වඩු වැඩ කරපු එක්කෙනක් ඉන්නවා. එකම ගමේ ගොවියක් ඉන්නවා. ඊළඟට මාළු අල්ලන එක්කෙනක් ඉන්නවා. මාළු විකුණන එක්කෙනක් ඉන්නවා. හරක් ඇති කරන එක්කෙනක් ඉන්නවා. මැණික් කරන එක්කෙනයි මේ කියන සියලුම දෙනා අද ඉන්නවනේ ගමක ගත්තොත්. නමුත් පැරණි සමාජයේ ගමක එහෙම නැහැ. ගමක් කියලා කිව්වම ඒ ගමේ ඉන්නේ ඒ වෘත්තියට අදාළ පිරිස පමණයි. තේරුණානේ? එහෙම නැත්තම් තවත් බිහි වෙච්ච ගම් තියෙනවා. දැන් වෘත්තියට අනුව ඔන්න බිහි වෙලා තියෙනවා. ඊට අමතරව බිහි වෙලා තියෙනවා කාර්ය පදනම් කරගෙන. මොකද කාර්ය පදනම් නේ? දැන් වෘත්තිය අනුව දැන් ගොවිතැන් කරලා ගොවියගේ වෘත්තිය. මාළු අල්ලන එක මාළු අල්ලන එක්කෙනාගේ වෘත්තිය මාළු ඇල්ලීම. අන්න ඒ වෘත්තියතෝ මුල් කරගෙන ගම් බිහි වෙලා තියෙනවා. කාර්ය පදනම් කරගෙනත් ගම් බිහි වෙනවා. මෙතන මේ දක්වලා තියෙන්නේ කාර්ය පදනම් කරගෙන බිහි වූ ගම්. මේ කාර්ය පදනම් කරගෙන බිහි වූ ගම් කියලා කියන්නේ කාර්ය පදනම් කරගෙන බිහි වෙනවා කියලා කියන්නේ කිසියම් කාර්යයක් එතන සිද්ධ වෙනවා. එන්නේ කාර්ය දැන් උදාහරණයක් වශයෙන් අපේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව වෙළඳ මධ්‍යස්ථානයේ ගනුදෙනු කරපු ස්ථානයක්. පෙරදිග සහ අපරදිග. එතකොට පෙරදිග වෙළෙන්දෝ අපරදිග වෙළෙන්දෝ ඇවිල්ලා ලංකාවේ වරායන් වලට ඇවිල්ලා අවශ්‍ය කරන වෙළඳාම් කටයුතු ජාත්‍යන්තරව කරලා තියෙනවා. ඒ නිසා වරාය ප්‍රසිද්ධත්වයට පත් වෙලා තියෙනවා. අන්න ඒ කාර්යයක් කෙරිලා තියෙනවා. අන්න එහෙම බිහි වෙච්ච ගම් තියෙනවා. දැන් උදාහරණයක් ඔන්න පට්ටන ගාම. පට්ටන පාරෙන් කියන්නේ වරායට. ඒතර වරාය ගම්. පට්ටන ගාම වරාය ගම් තිබිලා තියෙනවා. ඊළඟට නියම් ගම්. මේ නියම් ගම් කියලා කියන්නේ වෙළඳාම් සිද්ධ වෙච්ච ගම්. දැන් බදුළු ටැම් ලිපිය ගත්තම ඒකේ සඳහන් වෙන්නේ මේ වෙළඳාම් පිළිබඳ නීති රීති. ඒතකොට බදුල්ලු ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙච්ච වෙළඳ ගමක්. නීති රීති. නියම් ගම් මේ කියලා කියන්නේ අන්න වෙළඳ ගම්. ඊළඟට ඔලගම්. ඔලගම් කියලා කියන්නේ අත්හැර දැමු ගම්. ඒ කියන්නේ ජනතාව ජීවත් වෙනකොට එක්ක ආක්‍රමණයක්, එහෙම නැත්නම් වසංගතයක්, එහෙම නැත්නම් නියඟයක් මේ වගේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණා මේ මිනිස්සු ඒ ගම අතහැරලා ගියා පැරණි කාලේ. එහෙමයි සිද්ධ වුනේ. එතකොට අන්න ඒ වගේ ගම් හැඳින්නුවා ඔලගම් කියලා. එහෙම නැත්නම් පුර කියලා තිබුණා. මෙතන පුර කියලා කියන්නේ මේ ආත්පසින්ම වට කරගෙන ඒකේ විශාල පිරිසක් ජීවත් වෙලා තියෙනවා. එතකොට ආරක්ෂාව මේ ආදිය යොදාගෙන. ඒකට එබඳු ගමුත්
තියෙනවා පුර කියලා හඳුන්වනවා. ඊළඟට නකර හේවත් නගර. මේ නකර හේවත් නගර කියලා කියන්නේ ගමත් පුරයත් අතර පිහිටි ස්ථානයක්. දැන් අපි නගරයක් කියලා කියන්නේ මොකද්ද? අපි නගරයක් කියලා කියන්නේ සියලු දේවල් අපි සපය ගන්නේ නගරයට ගිහිල්ලා. දැන් උදාහරණයක් ලෙඩ වුණොත් බෙහෙත් ටික ගන්නේ. ඊළඟට අපිට අවශ්‍ය කරන දේවල් ගන්නේ යන්නේ නගරෙටනේ. ඊළඟට අපේ තියෙන අපි සම්බන්ධ රාජකාරී කටයුතු කරගන්න නම් සියලුම දේවල් පිහිටලා තියෙන්නේ නගරේ. ඒතකොට අන්න ඒ වගේ මේ අවශ්‍ය කරන දේවල් සපයා ගැනීමේ ස්ථානයක් තමයි පෙර දවසත් පැවති පැරණි සමාජෙත් පැවති ගමත් පුරත් අතර පිහිටි ස්ථානයක් තමයි මේ නකර හේවත් නගර කියලා කියන්නේ. ඔන්න එතකොට අපිට පැහැදිලි වෙනවා කාර්ය පදනම් කරගෙන බිහි වෙච්ච ගමුත් තියෙනවා. ඒතර නගර කියන එකත් යම් කාර්යයක් වර්තමානයේ සිදු කරගන්න තමයි අපි නගරයට යන්නේ. අන්න ඒ වගේ බිහි වෙච්ච එකක් අතීතෙත් එහෙනම් තිබිලා තියෙනවා. ඊළඟට ගමකට ආරක්ෂාවාදී ඒක පෞරු පදනම් වලින් එහෙම නැත්නම් ආරක්ෂක සේවකයෝ යොදලා මේ විදිහට කුමන හෝ ආකාරයකින් ආරක්ෂාව යොදලා තියෙන ගම් හඳුන්වලා තියෙන්නේ. පැරණි සමාජයේ මේව අහන්න පුළුවන් ප්‍රශ්නවලට මතක තියාගන්න ආරක්ෂාව යොදලා තියෙන ගම් හැඳින්වුවේ පරික්කිත්ත ගාම කියලා. එහෙම ආරක්ෂාව යොදලා නැති ගම් හැඳින්වුවේ අපරිකිත්ත ගාම කියලා. මොකද්ද? ආරක්ෂාව යොදලා තියෙන ගම් හැඳින්වුවේ පරික්කිත්ත ගාම, ආරක්ෂාව යොදලා නැති ගම් හැඳින්වුවේ අපරිකිත්ත ගාම කියලා. ඒතොර මේවා निराවුල්ව මතක තියාගන්න. ආරක්ෂාව යොදලා තියෙන ගම් හැඳින්වුවා පරික්කිත්ත ගාම, ආරක්ෂාව යොදලා නැති ගම් හැඳින්වුවා අපරිකිත්ත ගාම කියලා. ඊළඟට සාමාන්‍යයෙන් ගමක පවුල් 5ක් 6ක්. දැන් ගමක ගත්තම පවුල් ඉන්නවනේ 100කට එහා. ඉස්සර ජනගහන එහෙම ලොකුවට ව්‍යාප්ත වෙලා තිබෙන්නේ නැති නිසා ගමක පවුල් 5ක් 6ක් වගේ ඉඳලා තියෙනවා. විශාල ගමක පවුල් 30ක් වගේ තමයි ඉඳලා තියෙන්නේ. ඔන්න එතකොට ඒ ගම් පවුල් වල විශාලත්වය තමයි ඒ සඳහන් කරන්නට යෙදුනේ. ඊළඟට ඒ ගමක පරිපාලන රටාවකුත් තිබුණා බොහොම. දැන් වර්තමානයේ ක්‍රියාත්මක වෙන පරිපාලන රටාව වගේ පැරණි කාලෙත් මේ මූල ඓතිහාසික යුගයේ නැත්නම් ඓතිහාසික යුගයේදී ගමක ක්‍රියාකාරීත්වය ඉදිරියට යෑම සඳහා පරිපාලන රටාවක් තිබුණා. ඒ ගෙදර ප්‍රධානියා හැඳින්වුවා ගෘහපති කියලා. දැන් දැන් වර්තමානයේ සාමාන්‍යයෙන් ගෙදරක පීතෘ මූලිකයිනේ සමාජය. අතීතෙත් එහෙමයි. එතකොට ගෙදර හිටපු පුරුෂයා තාත්තා තමයි ගෘහ මූලිකයා හැටියට හැඳින්වෙන්නේ. ඒතර ගෘහ මූලිකයා අන්න ගෘහපතියා ප්‍රධානියා බවට පත් වෙන. ඒතර ගෙදර ප්‍රධානියා ගෘහපතියා. ඒතර ඒ වගේ දැන් අපි හිතමු මේ ගමක පවුල් සාමාන්‍ය ගම ගත්තමු. පවුල් 5ක් 6ක් ඉන්න. ඒතර මේ පවුල් 5ේම ඉන්නවා ගෘහපතීන් 6 දෙනෙක්. අපි හිතමු 6 දෙනෙක් ඉන්නවා කියලා ගමක. ඒතර මේ පවුල් 6න් ගෘහපතියෝ 6 දෙනෙක්. ඒ 6 දෙනාගෙන් ඔන්න එතනින් එක්කෙනෙක් තෝරගන්නෝ ඒ 6 දෙනාගෙන් ප්‍රධානියා හැටියට. ඔව් ඇඳින්නවා ගම පාලනය කරන කෙනා ගමික ලෙස. අන්න බලන්න. ගෙදර පාලනය කරන කෙනා ගෘහපතියා. ඒතර ගෘහපතියෝ කීප දෙනා පාලනය කරන කෙනා ගමික. ඒතර ඒ වගේ ගම් 10ක ගමිකලා 10 දෙනෙක් එකතු වෙලා දසගම් පිහිටෙව්වා. එතකොට අන්න බලන්න කළුදිය පොකුණ. කළුදිය පොකුණේ සෙල්ලිපියේ සඳහන් වෙනවා යම් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා දසගම් මැත්තන්ට යොමු කරලා ප්‍රශ්නය විසඳ ගන්න කියලා කියනවා. ඒතකොට එතනින් අපිට පැහැදිලි වෙනවා මේ ගමක ක්‍රියාකාරීත්වය මොන විදියට ක්‍රියාත්මක වුණාද කියලා මූල ඓතිහාසික යුගයේ. දැන් අර ප්‍රාග් ඓතිහාසික යුගයේ වැඩිය පූර්ව ඓතිහාසික යුගයට වැඩිය සංකීර්ණ වෙලා. ඒ කියන්නේ දැන් මේ ගමක ක්‍රියාකාරීත්වය වුණත් යම් පිළිවෙලකට ක්‍රමවේදයකට ක්‍රියාත්මක වෙනවා. ගෙදර නායකයා ගෘහපතියා, ඒ වගේ ගෘහපතීන් කිහිප දෙනෙක් එකතු වෙලා ගමික බිහි වෙලා, ගමිකල කිහිප දෙනෙක් එකතු වෙලා දසගම් බිහි වෙලා. මේක දියුණු වෙන තමයි ওই විදියට රජ දක්වාම එන්නේ. හරිද? ඒතර දසගම් බිහි වෙනවා. ඕන ඔය විදියට අපිට සඳහන් කරන්න පුළුවන් ජනාවාසවල ව්‍යාප්තිය. දැන් පැහැදිලි වෙන්නේ නැති මෙතන මේ කතා කරන්නේ මූලාශ්‍රවල සඳහන් කරනවා වැව් මුල් කරගත්ත ගම් කිහිපයක් බිහි වුණයි කියලා. ඊට පස්සේ අපි කතා කරා විවිධ වෘත්තීන් යටතේ බිහි වෙච්ච ගම් කිහිපයක්. ඊළඟට කාර්ය රැකියාව මුල් කරගෙන බිහි වෙච්ච ගම් කිහිපයක්. ඊළඟට ගමක ආරක්ෂාව යොදලා තියෙද නැද්ද කියන එක පිළිබඳව මූලාශ්‍රවල සඳහන් කරපුවා. ඊළඟට ගම්වල පෞල් සංඛ්‍යාව අනුව ගමක ක්‍රියාකාරීත්වය, ගමක පවතින පරිපාලන ක්‍රමවේද පිළිබඳව ගෘහපති ගමික දසගම් කියන එක අපි පැහැදිලි කරා. ඊළඟට අවසාන මාතෘකාව ආහාර රටාව. ආහාර රටාව මෙතන මම දක්වලා තියෙනවා.
ආහාර රටාවේදී ප්‍රධාන එක මම මෙතනින් දක්වලා තියෙන හේන් ගොවිතැන ප්‍රධාන එක අපි මේක තුලම කතා කරා. මොකද්ද? කුෂිකර්මාන්ත. ආහාර රටාවේදී මූලයිතිහාසික මානවයා නැත්නම් ඓතිහාසික මානවයා කේන්ද්‍රගත වෙන්නේ වියලි දේශගුණික ප්‍රදේශ තෝරාගෙන කුෂිකර්මාන්තය බත මුල් කරගත්ත සමාජය. එතකොට ඒ කුෂිකාර්මික රටාව ප්‍රධාන වෙනවා එක. ඊට අමතරව හේන් ගොවිතැනට වුන් යොමු වෙනවා. හේන් ගොවිතැනේදී වුන් කුරක්කන්, මෙනේරි, තල, තනහාල්, කටුසර භෝග වගා කරනවා. හේන් ගොවිතැනේ වනලැහැබ සුද්ධ කරලා ඒ වනලැහැබ සුද්ධ කරලා වැහි කාලෙක ඉක්තු වෙනකොට මේ කියන කුරක්කන්, මෙනේරි, තල, තනහාල්, කටුසර භෝග වගා කරනවා. මෙතන මේ කටුසර භෝග කියලා කියන්නේ මුල් පසේ යටටම යන්නේ නැහැ. කෙඳි මුල් කොහොම අඩු දිගට පොළොව යටට යන්නේ නැති සාක. ඒතකොට ඒ සාක දැඩි නියං කාලයට ඔරොත්තු දෙනවා. ඒ නිසා තමයි ඒකට කටුසර භෝග කියලා කියන්නේ. එතකොට ඔන්න එහෙමනම් ආහාර රටාව ප්‍රධාන වශයෙන් කුෂිකර්මාන්තය මුල් වෙලා වී ගොවිතැන වෙනවා. අනිත් පැත්තෙන් හේන් ගොවිතැනත් යටතේ කුරක්කම්, මෙනේරි, දල, තනහාල්, කටුසර භෝග කියන ඒවා වගා කරනවා. එතකොට ඔන්න අපි අද මේ යටතේ ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන පාඩම යටතේ ප්‍රධාන වශයෙන්ම යුග තුනක් යටතේ ප්‍රාග්-ඓතිහාසික යුගය, පූර්ව-ඓතිහාසික යුගය, ඓතිහාසික යුගය නැත්නම් මූල-ඓතිහාසික යුගය කියන යුග තුන යටතේ අපි වෙනම අනුමාතෘකා යටතේ ඉතා පැහැදිලිව, නිර්වුල්ව දරුවන්ට මතක හිටින ආකාරයට අපි පාඩම සිද්ධ කරා. ඉතින් මේකත් එක සැරයක් අහලා තේරෙන්නේ නැත්නම් දෙසරයක් තුන් සැරයක් අහලා ඒක අවබෝධ කරගෙන ඔබට ඔබගේ අරමුණ කරා ළඟා වෙන්නට මේ පාඩමත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ දවසේදී ආයි 10 ශ්‍රේණියේ 3 වෙනි පාඩමෙන් අපි මුණ ගැහෙමු. සියලු දෙනාට සුබ දවසක්. ත්වන් සරණයි.